හොඳයි දරුවනේ අපි ගියවර පාඩම් ඒකකෙදි කතා කරා තිරසර සංවර්ධනය ගැන. තිරසර සංවර්ධනය අපි හඳුන්වලා දුන්නා රටක අනාගත පරම්පරාවේ අවශ්‍යතා ඉටු කර ගැනීමට ඇති අයිතියට බාධා නොකර, ඒ අයිතිය උල්ලංඝනය නොකර වර්තමාන පරම්පරාවේ අවශ්‍යතා ඉටු කර ගැනීමෙන් රටේ සංවර්ධනය ළඟා කර ගැනීම. පැහැදිලිනේ? අපි කොහොම ලෝකෙම තිරසර සංවර්ධනය පිළිබඳ අවධානය යොමු වෙච්ච යුගයක තමයි මේ විෂය නිර්දේශය තුළ අපි මේ ඒකකය විශ්ලේෂණය කරන්නේ. පැහැදිලිවම කියන්නේ වර්තමාන පරම්පරාව ස්වභාව ධර්මයෙන් දායාද කරපු සියලු නිෂ්පාදන සම්පත් භාවිතා කරලා උපයෝජනය කරලා තමන්ගේ අවශ්‍යතා ඉහළින්ම තෘප්තිමත් කරගන්නවා. මතු පරපුරට සම්පත් ඉතුරු කරන්නේ. ඒක තිරසර සංවර්ධනය නෙවෙයි. ඒක తాවකාලික නැත්නම් නාමික සංවර්ධනයක් පමණයි. ඒ නිසා අනාගත පරම්පරාවේ අවශ්‍යතා සහ වුමනා සපුරා ගැනීමට ප්‍රමාණවත් සම්පත් ධාරිතාවක් ඉතිරි කරමින් සුරක්ෂිත කරමින් වර්තමාන මිනිසාගේ අවශ්‍යතා සහ වුමනා සපුරා ගැනීමෙන් රටේ සංවර්ධනය ළඟා කර ගැනීම තමයි තිරසර සංවර්ධනය කියන්නේ. ඒකෙදි පැහැදිලිවම අපි අවබෝධ කරා ඔයගොල්ලන්ට තිරසර සංවර්ධනයේදී මිනිසා ස්වභාවික පරිසරයට පුදුම විදියට සම්බන්ධ වෙනවා. ස්වභාවික පරිසරයට පුදුම විදියට බද්ධ වෙනවා. කියන්නේ ස්වභාවික පරිසරයට ඇලුම් කරමින්, ස්වභාවික පරිසරයට ආදරය කරමින්, ස්වභාවික පරිසරයේ ඇති සම්පත් තමන්ගේ භාවිතයට පමණක් යොදාගෙන සම්පත් නාස්ති නොකර තමන්ගේ ජීවන තත්ත්වය ඉතා උසස් අන්දමින් පවත්වාගෙන යාමක් තමයි අපේක්ෂා කරන්නේ. අපි ඒ පහුගිය එකකෙදි කතා කරා තිරසර සංවර්ධනය කියන concept එක, සංකල්පය මූලික කුළුණු නැත්නම් මූලික ශ්‍රේෂ්ඨ තුනකින් සමන්විත වන බව. එකක් තමයි සමාජ තිරසර සංවර්ධනය, තව එකක් පරිසර තිරසර සංවර්ධනය, තව එකක් ආර්ථික තිරසර සංවර්ධනය. අපි ගියවර කතා කරා ආර්ථික තිරසර සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා. අපි පැහැදිලිවම කිව්වා ආර්ථික තිරසර සංවර්ධනය කියලා කියන්නේ සම්පත් පරිභෝජනයේ සීමා කරමින්, සම්පත් පරිභෝජනයේ සීමා කරමින් ජීවන තත්ත්වය උසස් මට්ටමින් පවත්වා ගනිමින්, ජීවන තත්ත්වය උසස් මට්ටමින් පවත්වා ගනිමින් මානව සුභ සාධනය තහවුරු කර ගනිමින් රටේ සංවර්ධනයක් අත්පත් කර ගැනීම. ඒක තමයි ආර්ථික තිරසර සංවර්ධනය කියලා කිව්වේ. අපි විශේෂ අවධානය යොමු කරා සම්පත් පරිභෝජනයේ සීමා කිරීම කියලා කියන්නේ සම්පත් භාවිතයෙන් සම්පූර්ණ බැහැරවීම නෙවෙයි. මිනිස්සු කන්නේ බොන්නේ නැතුව, ඇඳුම් පැළඳුම් නැතුව නිර්වස්ත්‍ර විඳීම, ලෙඩක් දුකක් හැදුනම බෙහෙත් නොගෙන මිය දෙන්න හැතරීම, එහෙම නෙවෙයි. සම්පත් පාවිච්චි කරනවා. තමන්ගේ වුමනා තමන් හිතන මට්ටමින්ම ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය සම්පත් පාවිච්චි කරනවා. හැබැයි සම්පත් නාස්ති කරන්නේ නැහැ. සම්පත් නාස්ති කරන්නේ නැහැ. මොකද නිරන්තරයෙන්ම මිනිසාගේ මනස වැඩ කරන්න ඕනේ මේ ස්වභාව ධර්මයා දීපු සම්පත් මට පමණක් නොවේ, මතු පරපුර අපේ දූ දරුවන්ටත් එක තමයි දීලා තියෙන්නේ. අපි ඒගොල්ලන්ටත් කොටසක් වෙන් කළ යුතුයි කියන මානසිකත්වයේ තියෙනට ඕනේ. සම්පත් නාස්ති නොකර පාවිච්චි කරන්න ඕනේ. උසස් තත්ත්වයේ භාණ්ඩාසේව පරිභෝජනය කරලා ජීවන තත්ත්වය වර්ධනය කරගන්න ඕනේ. මානව වර්ගයාගේ සුභ සාධනේ තහවුරු කරගන්න ඕනේ. ඒ කාරණා තුන ඉෂ්ට කරගනිමින් සංවර්ධනයක් කරගෙන යාම තමයි ආර්ථික තිරසර සංවර්ධනය කියන්නේ. අපි කෝ ආර්ථික තිරසර සංවර්ධනයේදී ව්‍යාපාරිකයින්ට විශාල භූමිකාවක යෙදෙන්න වෙනවා. ව්‍යාපාරිකෝ ආර්ථික තිරසර සංවර්ධනයේ තහවුරු කර ගැනීමට ලොකු දායකත්වයක් දෙන්න ඕනේ. ඔවුන්ට ක්‍රියාමාර්ග කීපයක් දියත් කරන්න වෙනවා කියලා කිව්වා.
උදාහරණයක් වශයෙන් අපි කිව්වා රටේ රැකියා නියුක්තියට ඔවුන් දායක වෙන්න ඕනේ. මොකද රටක සංවර්ධනයක් කිව්වොත් අනිවාර්යයෙන්ම රැකියා විමුක්තියක් තියෙන්න බෑ. රැකියා කළ යුතු මට්ටමේ සෑම දෙනාටම ඍජු හෝ වක්‍ර රැකියා අවස්ථා උදා වෙන්න ඕනේ. ඒ රැකියා උදා කිරීම කළ හැක්කේ ව්‍යාපාරිකයන්ට. එහෙනම් ව්‍යාපාරිකෝ නවීන තාක්ෂණය භාවිතා කරනවා වෙන්න පුළුවන්. රොබෝ තාක්ෂණය යොදා ගන්නවා වෙන්න පුළුවන්. ඒ උනත් ඒ ඔස්සේද හැකි පමණ රැකියා අවස්ථා උදා කරන්නට ඕනේ. ඒත් එක්කම සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කරන්න ඕනේ. තමන්ගේ ව්‍යාපාරය සතු නිෂ්පාදන සම්පත් නාස්ති නොකර ඒවෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වන ආකාරයට ඒ සම්පත් නිවැරදිව භාවිතා කරන්න ඕන කියලා කිව්වා. ඒත් එක්කම ප්‍රාග්ධනය කාර්යක්ෂමව භාවිතා කරන්න ඕන කියලා කිව්වා. ප්‍රාග්ධනය. ඒ කියන්නේ තමන් කිසියම් ව්‍යාපාර කටයුත්තකට අරමුදල් ආයෝජනය කරද්දී ඒ අරමුදල් වලින් දීර්ඝකාලීන වූ ප්‍රතිඵල දීර්ඝකාලීන වූ ප්‍රතිලාභ තමන්ටත් එනම් ව්‍යාපාරයටත් පොදුවේ සමාජයටත් භුක්ති විඳීමේ හැකියාවක් ඇති වෙන ආකාරයේ ආයෝජන මාර්ගවලට යා යුතුයි කියලා කිව්වා. ඊළඟට තාක්ෂණය. නූතන තාක්ෂණය, දියුණු වන තාක්ෂණය නිරතුරුවම නිවැරදිව භාවිතා කරන්න ඕනේ. තමන්ගේ ව්‍යාපාරය තුලිනුත් තාක්ෂණය වර්ධනය කරන්නට තමන්ට දායක වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා කිව්වා. මොකද සියලුම ව්‍යාපාරිකයෝ රටක ආර්ථිකයක් තුල සක්‍රිය වන සියලුම ව්‍යාපාරිකයෝ නවීන තාක්ෂණය අවශ්‍ය පමණින් භාවිතා කරනවා නම් අනිවාර්යයෙන්ම සමස්තාර්ථිකයේ තාක්ෂණය දියුණු වෙනවා. ඒ සදා දායක වෙන්න ඕන කියලා ඒ වගේ ආකාර කීපයකින් ආර්ථික තිරසර සංවර්ධනයේට ව්‍යාපාරිකින් දායක වෙන්න හැකියාව තියෙනවා කියලා කිව්වා. ඊළඟ තිරසර සංවර්ධන ඒකකය පරිසර තිරසර සංවර්ධනය. Environmental Sustainable Development. පරිසර තිරසර සංවර්ධනය. මොකක්ද මේ කියන්නේ? පිරිසිදු වාතය, ජලය, ආහාර, නිවාස ආදී මූලික මිනිස් අවශ්‍යතා ඉටුවන පරිදි වාසයට සුදුසු භූමියක් හා සාරවත් පොළොවක් ආරක්ෂා කරමින් සංවර්ධනය ළඟා කර ගැනීමයි. පිරිසිදු වාතය, ජලය, ආහාර, නිවාස ආදී මූලික මිනිස් අවශ්‍යතා ඉටුවන පරිදි වාසයට සුදුසු භූමියක්. ඒ වගේම තමන්ගේ කෘෂිකර්මාන්තයට සාරවත් පොළොවක් ආරක්ෂා කරමින් සංවර්ධනයක් පත් කර ගැනීම. ස්වභාවික පරිසරයේ නොනසා කෙලසන් නැතුව නොනසා හැම විටම මානව කටයුතු මෙහෙයවමින් සංවර්ධනය ළඟා කරගත යුතු බව මින් අවධාරණය කරයි. එහෙනම් මේ කියන්නේ මේකයි. ඕනෑම රටක ජීවත් වන ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට ස්වභාවික පුද්ගලයෙක්ට අවශ්‍ය වෙනවා. එයා ප්‍රාර්ථනා කරනවා සුවදායක පරිසරයක ජීවත් වෙන්න. සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත් වෙලා සෞඛ්‍ය සම්පන්න සමාජයේ කොටස්කරුවෙක් වෙන්න. සෞඛ්‍ය සම්පන්න සමාජයේ නිරෝගී පුරුෂයෙක් වශයෙන් ජීවත් වෙන්න. ඕක සෑම දෙනාගේම ප්‍රාර්ථනයන්නේ. එතකොට එහෙම සෞඛ්‍ය සම්පන්න පරිසරයක නිරෝගී පුද්ගලයෙක් වශයෙන් ජීවත් වීමට නම් එයාට අනිවාර්යයෙන්ම පිරිසිදු වාතය අවශ්‍යයි. පිරිසිදු වාතය ආශ්වාස ප්‍රශ්වාස කරන්න බැරි නම් එයාට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න බැහැ. ඊළඟට බීමට පිරිසිදු ජලය, සුදුසු පානීය ජලය ලබා ගැනීම පහසුකම් තියෙන්නට ඕන. ඊළඟට පෝෂ්‍යදායී ආහාර වේලක් තමන්ගේ ජීවිතේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් බවට පත්කර පවත්වගෙන යාමට පෝෂ්‍යදායී ආහාර පාන ලබා ගැනීම පහසු තියෙනවා. ඊළඟට තමන්ගේ ජීවත් වීම සඳහා විවේක සුවයෙන් රාත්‍රී කාලයේ වෙන්න පුළුවන්, විවේක අවස්ථාවල වෙන්න පුළුවන්, විවේක සුවයෙන් ජීවිතය ගත කරන්නට නිවාස පහසුකම් තියෙන්නට ඕනේ. මේ වගේ වාතය, ජලය, ආහාර, නිවාස ආදී මූලික අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන් වන විදියට වාසයට සුදුසු භූමියක් කියන්නේ
සෞඛ්‍ය සම්පන්න පරිසරයක්. සුවදායක පරිසරයක් ඇති කර ගැනීමට සෑම කෙනෙක්ම ප්‍රාර්ථනා කරනවා. සහ සාරවත් පොළොවක්. මිනිස්සුන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට නම් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පාන පරිභෝජනය කරන්න වෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පාන ජනනය කරන්නට නම් සාරවත් භූමියක් සාරවත් පොළොවක් තියෙන්නට ඕන. එහෙනම් වාසයට සුදුසු භූමියක් සහ සාරවත් පොළොවක් ආරක්ෂා කර ගනිමින් රටේ සංවර්ධනය කරා යනවා නම් ඒක තමයි පරිසර තිරසර සංවර්ධනය කියලා කියන්නේ. පැහැදිලි සරලව නැවත කිව්වොත් ජීවත් වීමට සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සහ මිනිසාගේ ජීවන කටයුතු විශේෂයෙන්ම කෘෂිකාර්මික කටයුතු තමන්ට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර ජනිත කර ගැනීමට සාරවත් පොළොවක් ආරක්ෂා කරගනිමින් රටේ සංවර්ධනයක් කර ගැනීම තමයි පරිසර තිරසර සංවර්ධනය කියලා කියන්නේ. එහෙමනම් එතනදී පැහැදිලිවම ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කළ ස්වභාවික පරිසරයට හානි කරන්න බෑ. ඒ ස්වභාවික පරිසරය කෙලසන්න බෑ. ස්වභාවික පරිසරය නොනසා කෙලසන්නේ නැතුව ස්වභාවික පරිසරය තාසියුම් ලෙස ආරක්ෂා කරමින් ස්වභාවික පරිසරය හා තමන්ගේ ජීවිතය බද්ධ කරගනිමින් ස්වභාවික පරිසරය තමන්ගේ ජීවිතයේ කොටසක් බවට පත් කරගනිමින් ආරක්ෂා කරමින් රටේ සංවර්ධනය අත්කර ගැනීමට සෑම කෙනෙක්ම සෑම ව්‍යාපාරිකයෙක්ම දායක වෙන්න ඕනේ මේ අර්ථය. පැහැදිලිද? ඊළඟට පරිසර තිරසර සංවර්ධනයේදී ව්‍යාපාර විසින් අවධානය යොමු කළ යුතු මූලික කරුණු. අපි ආර්ථික තිරසර සංවර්ධනයේදී ඔය වගේම කිව්වා. ආර්ථික තිරසර සංවර්ධනය ළඟා කර ගැනීමට නම් අවධානය යොමු කළ අංශ සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීම, රැකියා නියුක්තිය වර්ධනය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කර ගැනීම. මතකයිනේ? ඒ වගේ පරිසර තිරසර සංවර්ධනයේදී ව්‍යාපාර විසින් අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතු මූලික කරුණු කීපයක්. ඒකේ තවත් පැහැදිලි කරොත් ව්‍යාපාරිකයෝ පරිසර තිරසර සංවර්ධනයට දායක වෙලා පරිසර තිරසර සංවර්ධනයේ අභිමානවත් කොටස්කරුවෙක් සාඩම්බර කොටස්කරුවෙක් වන්නට නම් මෙන්න මේ සාධක කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ. නැත්නම් මෙන්න මේ සාධක ඉටුවන ආකාරයෙන් තමන්ගේ ව්‍යාපාර කටයුතු සැලසුම් කළ දෙයක් කරන්න ඕනේ. තේරෙනවනේ? පළවෙනි එක තමයි සම්පත් පරිභෝජනය. සම්පත් පරිභෝජනය. ව්‍යාපාරිකයෝ සම්පත් පාවිච්චි කරද්දී සම්පත් භාවිතා කරද්දී අනිවාර්යයෙන්ම ස්වභාවික පරිසරයට හානි වෙන්න බෑ. ස්වභාවික පරිසරයට හානි වන ආකාරයෙන් වැඩ කරනවා නම් එයා සම්පත් නිවැරදිව පරිභෝජනය කරන්නේ නැහැ. පුංචි උදාහරණයක් ගත්තොත් ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේ දෙන ව්‍යාපාරිකයෙක් අවට පරිසරයේ වනාන්තරවල දැව කපලා තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදවුම් බිහි කර ගන්නවා. නමුත් ඒ තුලින් මොකද වෙන්නේ? අනාගත පරපුරට අවශ්‍ය දැව සම්පත හිමි වෙනවා. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය යන හිටිනවා. දියුල්පත් සිඳලා යනවා. නුදුරු අනාගතයේදී ජලාශ සිඳලා යනවා. මොකද වෙන්නේ? අනාගත පරම්පරාවේ මූලික අවශ්‍යතා උල්ලංඝනය කිරීමක් කරනවා. එහෙම වෙන්න බෑ. එහෙනම් සම්පත් පරිභෝජනයේදී ඒක සාධාරණ පරිභෝජනයක් වෙන්නට ඕන. එහෙනම් වනාන්තර කපල දැව තමන්ගේ යෙදවුම් වශයෙන් භාවිත කර ගන්නවා නම් ඊට පෙර නැත්නම් ඊට සමගාමීව මතු පරපුර වෙනුවෙන් නව වෘක්ෂලතාවන් බෝ කිරීමේ වගා කිරීමේ ව්‍යාපෘතිය දියත් කරනවා. එතකොට ප්‍රශ්නේ බේරෙනවනේ. තමන්ගේ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය නැත්නම් යෙදවුම් වශයෙන් දැව ගන්න අතරේ මතු පරම්පරාවට අවශ්‍ය දැව තමන් වගා කරන්න ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වගේ සම්පත් පරිභෝජනය ගැන මේ ව්‍යාපාරිකෝ හිතන්නට ඕනේ. ඊළඟට අමුද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණය. අමුද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණය. අමුද්‍රව්‍ය හොඳින් කළමනාකරණය කරගන්න ඕනේ. තමන්ට ස්වභාවික පරිසරයෙන් අමුද්‍රව්‍ය සපය ගන්න පුළුවන් කියලා ඒ අමුද්‍රව්‍ය අනවශ්‍ය ලෙස නාස්ති වෙන ආකාරයෙන් අපත යන ආකාරයෙන් පාවිච්චි කරන්න හොඳ නැහැ. තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය වර්ග ප්‍රමාණ
විශ්ලේෂණය කළ හඳුනාගෙන ඒ අවශ්‍යම අමුද්‍රව්‍ය ප්‍රමාණය පමණක් අවශ්‍ය නම් බෆර් ස්ටොක් සමග ආරක්ෂිත තොගත් සමග අවශ්‍යම අමුද්‍රව්‍ය පමණක් තමන් රැස් කරගන්න ඕනේ. රැස් කරගෙන තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවුම වශයෙන් පාවිච්චි කරන්න ඕනේ. අනිත් එක අපද්‍රව්‍ය. එහෙම අමුද්‍රව්‍ය නිවැරදිව භාවිතා කරමින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාමේදී ඉතිරි වන දේවල් තියෙනවනේ. ඉතිරි වන හෝ අපත යන දෙකක්. ඉතිරි වන හෝ අපත යන දේවල් මනවින් කළමනාකරණය කරගන්න ඕනේ. ඒ කියන්නේ ඉතිරි වන හෝ අපත යන ද්‍රව්‍ය එක්කතකින් පරිසරයට එක් කර පරිසර දූෂණේ මම්පෙක් විවර කරන්න බෑ. අපද්‍රව්‍ය පරිසරයට මුදා හරිමින් පරිසර දූෂණේ පංගුකාරයෙක් වෙන්න බෑ කියන එකයි මේ කියන්නේ. තේරුණාද? එක පැත්තක්. අනික් පැත්ත තමයි අපද්‍රව්‍ය පරිසරයට නිස්කාරණේ මුදා හැරලා පරිසර දූෂණේ පංගුකාරයෙක් වෙන්නේ නැතුව මේ අපද්‍රව්‍ය නිවැරදිව හසුරුවමින් ඒකෙන් පුළුවන් බයි ප්‍රොඩක්ට්ස් කරන්න. අතුරු නිෂ්පාදිත වෙනත් අමතර භාණ්ඩ හදන්න පුළුවන්. අතුරු නිෂ්පාදිත තුලින් තමන්ට අතිරේක ආදායම් මාර්ගයක් ජනනය කරගන්න පුළුවන්. අන්න ඒ වගේ කතාවක් තමයි මේ අමුද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණය අපේක්ෂා කරන්නේ ව්‍යාපාරිකයන්ගේ පැත්තෙන්. ඊළඟට අවදානම් කළමනාකරණය. ඕක ආර්ථික පරිසර තිරසර සංවර්ධනය කිව්වා. ආර්ථික පරිසර තිරසර සංවර්ධනයේදී ව්‍යාපාරිකයන්ගේ එක වගකීමක් තමයි අවදානම් කළමනාකරණය. ඒක පරිසර තිරසර සංවර්ධනයටත් එලෙසින්ම අදාළයි. අවදානම්. මොකද සෑම ව්‍යාපාරිකයෙක්ම සක්‍රිය වෙන්නේ අවදානම් ගොන්නක් තුරුළු කරගෙන. කිසිදු ව්‍යාපාරිකයෙකුට අවදානම් ඉවත් කරමින් අවදානම් බැහැර කරමින් නිදහසේ ක්‍රියාත්මක වීම හැකියාවක් ලැබෙන්නේ නැහැ. විවිධ අවදානම් තියෙනවා. භාණ්ඩ හා සේවා යල්පැනීමේ අවදානම්, ගිනි අවදානම්, සොර බිය අවදානම්, ස්වභාවික උපද්‍රව මගින් හානි සිදුවීමේ අවදානම්, බොල් ණය අවදානම්, විවිධ අවදානම් තියෙනෝනේ. මේ සියලු අවදානම් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ අවදානම් කළමනාකරණය කරනවා කියන්නේ ඒ අවදානම් එක්කෝ අපි සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න. එහෙමත් නැත්නම් අවදානම් පුළුවන් තරම් අඩු කරගන්නවා. එහෙමත් නැත්නම් අවදානම් දිගු කාලයකට අපි කල් දාගන්න. අන්න එහෙම කරමින් අවදානම් කියන අදූරදර්ශී සංකල්පය ඉවත් කරගෙන ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට සුදුසු මාවතක් සකසා ගන්න කියන එක තමයි අවදානම් කළමනාකරණය කියන්නේ. ඒක අවශ්‍යමයි. එහෙම අවදානම් කළමනාකරණය කළොත් තමයි ආර්ථික වගේම පරිසර තිරසර සංවර්ධන සංකල්පය සක්‍රිය කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ එක තමයි ස්වභාවික සංස්කෘතික උරුමයන් සුරැකීම. ස්වභාවික සංස්කෘතික උරුමයන් සුරැකීම. උදාහරණයක් වශයෙන් සීගිරිය ලෝකාන්තය වගේ දේවල්. දැන් ඕනම රටකට තියෙන්න පුළුවන් අඩුම වශයෙන් එකක් මොනවද? එක ස්වභාවික සංස්කෘතියක් තියෙන්න පුළුවන්. ඒ ස්වභාවික සංස්කෘතිය නැමැති උරුමය වර්තමාන પરම්පරාවට නොවේ අනාගත પરම්පරාව දක්වා දිගහරින්නට කිසියම් දායකත්වයක් ක්‍රියාමාර්ගයක් ගන්නට සෑම ව්‍යාපාරිකයෙකුටම වගකීමක් සමාජ වගකීමක් කියලා අපි කියනවා. සමාජීය වගකීමක් තියෙනවා. ස්වභාවික සම්පත් උරුමය ආරක්ෂා කරන්නේ වර්තමාන પરම්පරාවට පමණක් නොවේ මතු પરම්පරාවටත් එක්ක. එහෙනම් අනාගත પરම්පරාව කියන සමාජ ඒකකයට බැඳියාවකින් කටයුතු කිරීමක් වෙනවා. එන එක සමාජ වගකීමක් අපි ඉස්සෙල්ලා පාඩමවලදී කතා කරා වගේ. පැහැදිලිනේ? එතකොට ඒ ස්වභාවික සංස්කෘතික උරුමයන් රටේ පුරවැසියන්ගේ අභිමානය. රටේ පුරවැසියන්ගේ අභිමානය. ඒ වගේම ලෝකේ සෙසු රටවල් අතර රටේ අභිමානය. රටේ අභිමානය. දැන් බලන්න අපේ සීගිරියම සීගිරියල පුදුම හතෙන් එකට දාන්න පුළුවන්. තේරුණාද? විශ්මිත ක්‍රියාවලියන සීගිරිය කියන්නේ නේ. කාශ්‍යප රජු එක ඇති කරලා ජනාවාසයක් විදිහට ඇති කරලා ජල වහන පහසුකම් අර ගල් රත් වීමෙන් ඇති වෙන තාපය අඩු කරගන්න මේ ස්වභාවික ක්‍රියාමාර්ග ඇති කරලා ආරක්ෂාව ගැන හිතලා
නේ මොනතරම් මේ ලෝ වශී කරන ලෝ විමතිරපත් කරන නිර්මාණයක්. ලෝකේ නන් දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත සංචාරකයෝ ලංකාවට આવොත් අමතක කරන්නේ නැහැ සීගිරිය නරඹන්න යන්නේ. ඒකම අපේ රටේ අභිමානය. අපේ රටේ සංකේතයක්. අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රෞಢ ඉතිහාසයේ ලෝකෙට කියාපාන ලෝකෙට එලි දක්වන සංකල්පයක් සීගිරිය කියන්නේ. ඉතින් එවැනි දේවල් අපි විනාශ කරන්න බෑ. අපේ කිසිදු ව්‍යාපාර කටයුත්තකින් ඒ සීගිරිය කියන ප්‍රෞಢත්වයට සීගිරිය කියන රටේ අභිමානයේ සංකේතයට අපවල් රේණුවකවත් හිංසාවක් නොවන ආකාරයෙන් තමන්ගේ ව්‍යාපාර කටයුතු සැලසුම් කරලා පවත්වාගෙන යාමේ වගකීමක් සෑම ව්‍යාපාරයකටම තියෙනවා. අනිත් එක ලෝකාන්තය වර්ල්ඩ් සෙල්. ලෝකාන්තයත් අපූර්ව නිර්මාණයන්. මෙවැනි දේවල් සෑම රටකම නැහැ. මේ සංස්කෘති උරුමයන් කියනේම සෑම රටකම නැහැ. ඒක තමයි විශේෂත්වය. තේරුණාද? මේ ලෝකාන්තය කියන අපූර්ව දර්ශනය මුළු ලෝකේ ලංකාවට පැමිණෙන ඕනෑම කෙනෙක් නරඹන තවත් තැනක්. අපි ඒව ආරක්ෂා කරගන්නවා. අනිවාර්යයෙන්ම අපි ආරක්ෂා කරගන්නවා. තේරුණාද? ඒවා අපේ උරුමයන්. මෙන්න මේ සංස්කෘතික උරුමයන් විනාශ කරමින් සංස්කෘතික උරුමයන් යටපත් කරමින් ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා නම් ඒ කියන්නේ ව්‍යාපාර අනිවාර්යයෙන්ම සමාජ ද්‍රෝහින් වෙනවා. රටේ ද්‍රෝහින් වෙනවා. මිනිස්සුන්ගේ කම්පාව අවුස්සන මිනිස්සු කම්පාවටපත් කරන මිනිස්සුන් මානසික පීඩාවටපත් කරන ක්‍රියාමාර්ගයක් වෙනවා. ඒ නිසා කිසිවිටකත් ව්‍යාපාරවලට ඒ සංස්කෘතික උරුමයන් විනාශ කිරීමේ හැකියාවක් නැහැ. සංස්කෘතික උරුමයන් තව තවත් ආරක්ෂා වන පරිදි තමන්ගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නට ඕන. ඔන්න වගේ මූලික කාරණා කීපයක් කෙරෙහි අවධානය යොමු කරලා මෙන්න මේ මූලික කාරණා සපතවන පරිදි මූලික කාරණා සාක්ෂාත් වන පරිදි සංවර්ධනය ළඟා කරගන්න ව්‍යාපාරිකෝ දායකත්වයක් දී යුතු කියන එකයි මේකෙන් අපි ඔබට මතක් කර දෙන්නේ. ඊළඟට ව්‍යාපාරවලට පරිසර තිරසන බව සඳහා ක්‍රියා කළ හැකි ආකාරය. ඊළඟට ව්‍යාපාරවලට පරිසර තිරසන බව සඳහා ක්‍රියා කළ හැකි ආකාරය. ඒ කියන්නේ පරිසර තිරසර සංවර්ධනය ඇති කර පවත්වාගෙන යාමට ව්‍යාපාරිකයෝ දායක වෙන්න ඕන ක්‍රම. නැත්නම් ව්‍යාපාරිකෝ ක්‍රියා කළ යුතු ආකාර. ඕක විභාගයට විවිධ ආකාරයෙන් අහන්න පුළුවන්. රටක තිරසර සංවර්ධනයේ අත්‍යවශ්‍ය ගුණාංගයක් වන්නේ පරිසර තිරසර බව ආරක්ෂා කර ගැනීමයි. අපිට මෙහෙම ප්‍රකාශයක් දෙන විභාගය. පරිසර තිරසර බව ආරක්ෂා කර ගැනීමයි. ඒ සඳහා එය සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යාපාරිකින් ක්‍රියාත්මක විය යුතු ආකාර 4ක් පැහැදිලි කරන්න. නැත්නම් ඒ ආරක්ෂා කර ගැනීමට ව්‍යාපාරිකයන් සතු වගකීම් 4ක් පැහැදිලි කරන්න. නැත්නම් ඒ ආරක්ෂා කර ගැනීමට ව්‍යාපාරිකයින්ට දායක විය හැකි ආකාර 4ක්. තේරුණාද? දායක විය හැකි, සක්‍රිය විය හැකි, ක්‍රියා කළ හැකි ආදී වශයෙන් අහන්න පුළුවන්. අහුවොත් මෙන්න සක්‍රිය වන ආකාරය. පළවෙනි එක තමයි පරිසර හිතකාමීද. පරිසර හිතකාමීද මිලදී ගැනීම හා නිපදවීම. පරිසර හිතකාමීද මිලදී ගැනීම හා නිපදවීම. දැන් සෑම ව්‍යාපාරයකටම පුළුවන් පරිසරයට හානිකර නොවන දේවල් විශේෂයෙන්ම අමුද්‍රව්‍ය අත්පත් කරගන්නකොට පරිසර හිතකාමී අමුද්‍රව්‍ය මිලදී ගන්න. පරිසරයට හානිකර අමුද්‍රව්‍ය භාවිතෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදනයත් එහෙමයි. පරිසර හිතකාමී නිෂ්පාදිත නැත්නම් හරිත නිෂ්පාදිත green products හරිත නිෂ්පාදිත බිහි කරනවා. හරිත නිෂ්පාදිත බිහි කරාම වෙන්නේ පරිසරයට හානිකර නොවන පසත් සමග මිශ්‍ර වෙලා යන පසට හානිකර නොවන ඇසුරුම් සහිත භාණ්ඩ නිපදවන්න පුළුවන්. එහෙම නිෂ්පාදනයේ තුලින් මොකද වෙන්නේ? තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය තුලිනුත් පරිසරයට හානියක් වෙන්නේ නැහැ. කළ හැකි දෙයක් නෙවෙයි, කළ නොහැකි දෙයක් නෙවෙයි. දෙවෙනි එක තමයි අපද්‍රව්‍ය කළමනාකරණයට 4R සංකල්පය යොදා ගැනීම. දැන් අපද්‍රව්‍ය අපි අයින් කරගන්න එපේ. පරිසරයට අපි අපද්‍රව්‍ය පුළුවන් තරම් බද්ධ කරන්නේ නැහැ. සම්බන්ධ කරන්නේ නැහැ. පරිසරයට අපද්‍රව්‍ය ළඟාවන්නට පෙර අප විසින් ව්‍යාපාර විසින් අපද්‍රව්‍ය
බැහැර කරගන්න. ශූන්‍ය බවටපත් කරගන්නට ඕන. ඒ සඳහා තියෙන 4R සංකල්පය. ඒ 4R සංකල්පය මනවින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ කියන්නේ reduce, reuse ආදී වශයෙන් සංකල්ප 4ක් තියෙනවා. අන්නේ සංකල්ප 4 ව්‍යාපාරයේ තුලින් ක්‍රියාවට නංවනවා කියන්නේ අපද්‍රව්‍ය පරිසරයට බද්ධ වෙලා පරිසරය දූෂණයට ලක් කිරීමට පෙර අපද්‍රව්‍ය ශූන්‍ය තත්ත්වයට පත් කිරීම. ව්‍යාපාරයෙන් කළ හැකි දෙයක්, කළ යුතු දෙයක් ඒක. බැඳියාව. සමාජ වගකීම. තුන්වෙනි එක තමයි නිෂ්පාදන ක්‍රියාවලියේදී අමුද්‍රව්‍ය, බලශක්තිය, ජලය වැනි සම්පත් සුරකීම. නිෂ්පාදන ක්‍රියාවලියේදී අමුද්‍රව්‍ය ආරක්ෂා කරගන්න පුළුවන්. බලශක්තිය ආරක්ෂා කරගන්න ඕනේ. ජලය වැනි සම්පත් ආරක්ෂා කරගන්න ඕනේ. දැන් බලශක්තිය තිබුණා කියලා විදුලි බලය අනවශ්‍ය පරිදි දහනය වන ආකාරයෙන් පැරණි යල්පැණිගේ යන්ත්‍රෝපකරණ භාවිතා කරන්න හොඳ නැහැ. විදුලි බලය අනවශ්‍ය පරිදි දහනය වන ආකාරයේ තාක්ෂණ ක්‍රම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලින් පවත්වා ගන්න හොඳ නැහැ. ඒ නිෂ්පාදන ක්‍රියාවලින්ගේ අපට ඈත් වෙන්න පුළුවන්, බැහැර වෙන්න පුළුවන්. බලශක්තිය ඉතුරු කරන නවීන තාක්ෂණ අංග මුසු වූ අර ඉන්වර්ටර් සිස්ටම් තියෙන, ඒ ඉන්වර්ටර් සිස්ටම් තියෙන වගේ යන්ත්‍රෝපකරණ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ බලශක්තිය පුළුවන් තරම් ඉතුරු කරගන්න ඕනේ. අමුද්‍රව්‍යත් එහෙමයි. අමුද්‍රව්‍යත් පුළුවන් තරම් නාස්ති නොවන නිෂ්පාදන ක්‍රියාවලින් නැත්නම් නිෂ්පාදන ක්‍රමවේද හඳුනා ගන්නට ඕනේ. භාවිතා කරන්නට ඕනේ. එතකොට මතු පරම්පරාවට ඉබේටම අමුද්‍රව්‍ය ඉතුරු කරන්න පුළුවන්කම ලැබෙනවා. අන්න තිරසර සංවර්ධනය කියන සංකල්පේ සාක්ෂාත් වෙනවා. ඒකම පරිසර තිරසර සංවර්ධනය සාර්ථක වෙනවා. මොකද පරිසර තිරසර සංවර්ධනය ළඟා කරගත්ත කියන්නේ මොකද වෙන්නේ? එහෙනම් ඒ පරිසර තිරසර සංවර්ධනයේ සමග ආර්ථික සමාජීය පරිසර තිරසර සංවර්ධනය එක්වීමෙන් සමස්ත තිරසර සංවර්ධනයේ ස්ථාපිත වීම. එහෙනම් අමුද්‍රව්‍යත් නාස්ති නොකර අවශ්‍යම ප්‍රමාණය සැලසුම් කරලා නිෂ්පාදන ක්‍රියාවට භාජනය කරලා අමුද්‍රව්‍ය අපත යාමත් නතර කරන්න දායක වෙන්න ඕනේ. ඒ වගේම ජලය. ස්වභාවික ජලය සමහර රටවල ජලය නැහැ. දැන් සිංගප්පූරුව කියන පුංචි රටේ ජලය තියෙනවා, වටේට මුහුද අපි වගේම බොන්න බෑ වතුරනේ. කිවුල් රහයි. ඒ නිසා සිංගප්පූරුවට ජලය විදේශයෙන් ගේන්න වෙනවා. ඒ වගේ දැන් අපේ රටේ පො සමහර ප්‍රදේශවල ජලය බොන්න බෑ. දැන් හලාවත පුතුලම් පැත්තේ ජලය මලකට රහයි, යකට රහයි. ඒ නිසා අනිවාර්යයෙන් සෙසු ප්‍රදේශවල ජලය රැකගත්තොත් තමයි සෙසු ප්‍රදේශ වලින් ජලය බෝතල් කරලා එහෙට දෙන්න පුළුවන්. ඒ නිසා ජල සම්පතත් රැක ගන්න ඕනේ ලෝකයේ වෙනුවෙන්, නැත්නම් ලෝක සමාජයේ වෙනුවෙන්. ඊළඟට පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම භාවිතය. අද අපි දන්නවා වායුගෝලයේ කියන වායු වලල්ල ඉතා වේගයෙන් හිල් වෙනවනේ, හිල් කරනවනේ, ඉතා වේගයෙන් ඩැමේජ් කරනවනේ. කවුද කරන්නේ? ව්‍යාපාරිකයෝ. එකක් ව්‍යාපාරිකයන්ගේ යන්ත්‍රාගාරවල යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීමේදී ඉන්ධන දැවී යාම තුළින් කාබන් මොනොක්සයිඩ් කියන නරක වායුවක් පිට කරලා ඕසෝන් ස්තරය හානි කරනවා. අනික් අතින් ප්‍රවාහන ජාලයක් සඳහා ඉන්ධන දහනය අධිකව සිදුවන රථ වාහන භාවිතා කිරීමෙනුත් කාබන් මොනොක්සයිඩ් වැනි අහිතකර වායුන් පිට කරලා ඕසෝන් ස්තරය විනාශ කරනවා. ඒ නිසා ව්‍යාපාරිකයන්ට පුළුවන් පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍යයන්ට මාරු වෙන්න. එනම් ඉලෙක්ට්‍රික් වෙහිකල් නැත්නම් විදුලි බලයෙන් ධාවනය කරන රථ වාහන භාවිතර ගත්තොත් අවිවාදයෙන්ම පරිසරයට එකතු කරන අනවශ්‍ය වායු බැහැර කරලා පරිසරය ආරක්ෂා කරන්න දායක වෙන්න පුළුවන්. එහෙනම් පරිසර තිරසර සංවර්ධනයේදී පරිසරය රැකගන්න එක මූලිකම දේ. පරිසරය රැකීමට ව්‍යාපාරයෙන් පුළුවන් පරිසර හිතකාමී ප්‍රවාහනක පාවිච්චි කරන්න. දෙමුහුන් වාහන, හයිබ්‍රිඩ් වාහන. කියන්නේ යම් කාලයක් ඉන්ධන භාවිතයෙන් වැඩ කරලා ඊට පස්සේ ඉන්ධන භාවිතයෙන් ඉවත් වෙලා යනවා බැටරි එකකින්. කෝෂ වලින් ක්‍රියාත්මක වෙනවා. අන්න එතකොට මොකද ඉන්ධන දහනේ අඩු වෙනවා. අඩු වීම තුළ පරිසරයට අපද්‍රව්‍ය එකතු කරන්නේ නැහැ. ඒ වගේ පරිසර හිතකාමී ප්‍රවාහනයේදී මිනුත් පරිසරය ආරක්ෂා කරගෙන පරිසර තිරසර සංවර්ධනය ඒ තුලින් සමස්ත තිරසර සංවර්ධනය ළඟා කර ගැනීමේ පංගුකාරයෙක් කොටස්කාරයෙක් වෙන්නට
වග බලා ගන්න වගකීමක් තියෙනවා, සමාජ වගකීමක් තියෙනවා ව්‍යාපාරේ. මේවා සමාජ වගකීම්. ඊළඟට පරිසරයේ සංරක්ෂණ කටයුතු වලට රජය හා රාජ්‍ය නොවන ආයතනවලට අනුග්‍රහ ලබා දී. පරිසරය ආරක්ෂා කරගන්න යම් කටයුතු නැත්නම් ව්‍යාපෘති දියත් කරනකොට කවුද? එක්ක රාජ්‍යාංශය එක්ක පෞද්ගලික අංශය. අන්නේ ඕනෑම ව්‍යාපෘතියකට නැත්නම් ඒ ව්‍යාපෘති දියත් කරන ආයතන වලට අනුග්‍රහය දැක්වීමේ වගකීමක් ව්‍යාපාරිකයින්ට තියෙනවා. ඒ පරිසර සංරක්ෂණ වැඩසටහනක් සම්පාදනය කරලා ඒක ක්‍රියාත්මක කරන්න යන වියදමින් කොටසකට දායක වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය ශ්‍රමය ලබා දෙන්න පුළුවන්. ඊට අවශ්‍ය තාක්ෂණය ලබා දෙන්න පුළුවන්. ඔයගේ නන් අයුරින් ඒ පරිසර සංරක්ෂණ වැඩසටහන් සාර්ථක කරගන්න, සක්‍රිය කරගන්න ව්‍යාපාරිකයින්ට දායකත්වය දෙන්න පුළුවන්. ඒකිනුත් මොකද්ද වෙන්නේ? පරිසර තිරසර සංවර්ධනය ආරක්ෂා වෙනවා. ඒ හරහා සමස්ත ඒකාබද්ධ තිරසර සංවර්ධනය තහවුරු කරගන්න දායකයෙක් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අනර්ථකාරී ද්‍රව්‍ය ආරක්ෂාකාරීව භාවිතා කිරීම. අනර්ථකාරී ද්‍රව්‍ය. ඒ කියන්නේ මිනිස් ජීවිතයට හා පොදුවේ සමස්ත සමාජයට අහිතකර වන ආකාරයෙන් නැත්නම් අහිතකර ආකාරයෙන් බලපෑම් කළ හැකි ද්‍රව්‍ය ඊටාම ආරක්ෂාකාරීව භාවිතා කිරීමේ පූර්ණ වගකීමක් ව්‍යාපාරිකයන්ට තියෙනවා. පරිසර තිරසර සංවර්ධන සංකල්පය සාක්ෂාත් කර ගැනීමේදී ව්‍යාපාරිකයෝ මෙන්න මේ අනර්ථකාරී ද්‍රව්‍ය ආරක්ෂාකාරීව භාවිතා කිරීම අතිශය වැදගත්. අනර්ථකාරී ද්‍රව්‍ය සැලැස්මකින් තොරව සහ හිතුවක්කාර විදියට පරිහරණය කිරීමෙන් අනිවාර්යයෙන්ම රටේ පුරවැසියෝ ඒ වගේම රටේ සමස්ත සමාජයට අනිවාර්යයෙන්ම ලොකු විනාශකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. එහෙම වුණොත් පරිසර තිරසර සංවර්ධන සංකල්පයට පයින් ගැහුව වෙනවා ව්‍යාපාරික. පරිසර තිරසර සංවර්ධනය බැහැර කරපු කූට නැත්තම් රටේ ජනතාවට ද්‍රෝහී වන ව්‍යාපාරිකයෙක් බවට පරිවර්තනය වෙලා එයාට ව්‍යාපාරික ලෝකේ හුදකලා වෙන්න වෙනවා. ඒ නිසා සෑම ව්‍යාපාරිකයෙකුටම තියෙන තවත් සමාජ වගකීමක් තමයි අනර්ථකාරී ද්‍රව්‍ය. සමහර ගෑස් වැනි දේවල්, ගෑස් ඉන්ධන වැනි දේවල් තේරෙනවද? ඒ වගේම පුපුරන ද්‍රව්‍ය, එක්ස්ප්ලොසිව්ස් පුපුරන ද්‍රව්‍ය. එවැනි දේවල් අනර්ථකාරී. එවැනි දේවල් අපි ව්‍යාපාරයේ යෙදුම් වශයෙන් භාවිතා කරනවා නම්, අමුද්‍රව්‍ය වශයෙන් භාවිතා කරනවා නම් ඒවා ඉතා සුරක්ෂිත ලෙස ගෙන්වා ගන්න, ඉතා ආරක්ෂාකාරීව කබඩා කරන්න, ඒවට ගිනි නිවාරණ පහසුකම් සහ වෙනත් පහසුකම් මගින් ආරක්ෂා කරන්න පියවර ගන්න. තේරෙනවද? ඒවා අනිවාර්යයෙන්ම එවැනි දේවල් භාවිතා කිරීම නියමිත මාත්‍රාවන්ට අනුව කරන්න, ප්‍රමිතිය නැති කරන්න. ඒවා භාවිතා කිරීමේදී ගබඩා පාලකින්ට වගකීම් පවරන්න. ඒවා භාවිතා කරන නිෂ්පාදන ඉංජිනේරුවන්ට වගකීම් පවරන්න. බැඳියවන්න නැති කරන්න. ක්‍රියාමාර්ග ගනිමින් ඉතා සුරක්ෂිත ආකාරයෙන් ඒවා පරිහරණය කිරීමෙන් අනර්ථකාරී ද්‍රව්‍ය විවිධ නිෂ්පාදන කටයුතු සඳහා ඉතාම ආරක්ෂාකාරී ලෙස භාවිතා කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට සූර්ය බලශක්ති ප්‍රභවයන් බහුලව භාවිතා කිරීම. අද ඕක කළ හැකි දෙයක්. සූර්ය බලශක්ති ප්‍රභවයන්. ඒ කියන්නේ සූර්ය එළිය මගින් විදුලි බලය උත්පාදනය කිරීම. ඒ වගේ දේවල් හැකිපමණ ව්‍යාපාරිකව භාවිතා කළ යුතුයි. එහෙම භාවිතා කිරීම තුළ එකක් ජල සම්පතත් අපට ආරක්ෂා කරගන්න පුළුවන්. අනික් අතින් පරිසරයට අහිතකර කිසිදු අහිතකර වායුවක් එළියට යන්නේ නැති වෙන්න පරිසර හිතකාමී ලෙස බලශක්තිය භාවිතා කරන්නෙක් බවට පත් වෙලා පරිසර හිතකාමී ව්‍යාපාරිකයෙක් වශයෙන් සමාජය තුළ නමක් දිනා ගන්නත් පුළුවන්. සමාජයේ ගෞරවය දිනා ගන්නත් පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම හැකිපමණ සූර්ය බලශක්ති ප්‍රවේහයන් භාවිතා කරලා රටේ ජල සම්පත ආරක්ෂා කරන කොටස්කරුවෙක් වීමේ භාග්‍යවන්ත සමාජ වගකීමකුත් ව්‍යාපාරිකයන්ට පවතී. ඊළඟට ජෛව විවිධත්වය රැකීමට කටයුතු කිරීම. ජෛව විවිධත්වය ඕනම රටක තියෙන්න පුළුවන් එක කලාපයක එක ප්‍රදේශයක හරි ජෛව විවිධත්වයක්. දැන් ඔයගොල්ලන්ගේ අපේ ගම්වල පවා
ජෛව විවිධත්වයක් තියෙනවා. ඒ කියන්නේ විවිධ ජීවීන් ජීවත් වෙනවා. විවිධ ගහකොළ නැත්නම් ශාක වර්ග ක්‍රියාත්මක වෙනවා. මේ හැම දෙයක්ම තියෙන්න ඕනේ. දැන් පුංචි උදාහරණයක් ගත්තොත් අපි හිතමු පොළවේ ඉන්න මොනවද ඉතා කුඩා කෘමි සත්තු. එහෙම නැත්නම් ගැඩවිලා ඉන්න මොනනේ පස්සේ ගැඩවිලා තමයි පස සාරවත් කරන්නේ. පස සාරවත් කරන පස තුල ක්‍රියාත්මක වන සාරවත් කේශනාලිකා හා සමානයි ගැඩවිලා. දැන් අපි රසායනික පොහොර භාවිතා කරලා ගැඩවිලා විනාශ කරනවා කියන්නේ මොකද්ද? අනාගත પરම්පරාවට සාරවත් පොළොවක් අපි ඉතුරු කරන්නේ. අන්න අපි අනාගත પરම්පරාවට එරෙහි වෙනවා. තේරෙනවද? ඒක නෙවෙයි තිරසර සංවර්ධනය වෙන්න ඕනේ. තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන් ජෛව විවිධත්වයේ දැන් යම් කිසි ප්‍රදේශයක ගැඩවිලා වෙන්න පුළුවන්, කෘමීන් වෙන්න පුළුවන්, පලාපෙත්ත වෙන්න පුළුවන්, කලාමැදිරිය වෙන්න පුළුවන්. මේ සෑම සතෙක්ගෙම මිනිසාගේ යහපැවැත්මට කිසියම් දායකත්වයක් වෙනවා. ව්‍යාපාරයේ තැන් වල හුමුළු ජීවත් වෙන හුණා කැරපොත්ත පවා ඒ ව්‍යාපාරිකයකට මිනිසාගේ පැවැත්මට යම් දේ කරනවා. ඒ සෑම දෙයක්ම අපි ආරක්ෂා කරන්න බෙදලා ඉන්නවා. ඒ වගේ විවිධ ශාක වර්ග අපිට කියන්න බෑ මේ ශාක වර්ග අවශ්‍ය නැහැ කියලා. ඒ සෑම ශාක වර්ගයකින්ම මේ මිනිසාගේ අති උතුම් වූ පොළව භූමිය කියන එක ආරක්ෂා කරන්න. සාරවත් ශාස්ත්‍රීය භූමියක් වශයෙන් ආරක්ෂා කරන්න ඒ විවිධ සත්ත්ව වර්ගයා මෙන්ම ශාක වර්ග දායක වෙනවා. අන්නේ ජෛව විවිධත්වයට අපි ගරු කරන්න ඕනේ. ඒ ජෛව විවිධත්වයේ තුලිතතාවය අපි නැති කරන කිසිදු ක්‍රියාවක යෙදෙන්න හොඳ නැහැ. ඒ ජෛව විවිධත්වයේ සමබර බව රැකෙන පරිදි ව්‍යාපාර තමන්ගේ කටයුතු දියත් කරන්න බැදියාවක් තියෙනවා. එහෙම වුණොත් තමයි සමාජ පරිසර තිරසර සංවර්ධනයට දායක වෙන සමාජ වගකීමෙන් කටයුතු කරන ව්‍යාපාරික බවටපත් වෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟට පරිසර නීති රීති වලට අනුව ක්‍රියා කිරීම. ඕනම රටක පරිසරය ආරක්ෂා කර ගැනීමට පරිසර නීති රීති ක්‍රියාත්මක වෙනවනේ. ඒ පරිසර නීති රීති උල්ලංඝනය කරන්න හොඳ නැහැ. නිතරම පාරිසරික නීති රීති වල විධිවිධාන හඳුනා ගනිමින්, ඒ විධිවිධාන අවබෝධ කර ගනිමින්, ඒ විධිවිධාන වලට හිස නමමින්, ඒ විධිවිධාන වලට අනුගත වෙමින් යටත්ව තමන්ගේ ව්‍යාපාර කටයුතු සැලසුම් කරලා දියත් කර ගැනීමෙන් නෛතික ව්‍යාපාරිකයෙක්, නෛතික පරිසරහිතකාමී, නෛතික පරිසරහිතකාමී ව්‍යාපාරිකයෙක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ තුලින් නෛතිකව ඒ වගේම සමාජීය වශයෙන් පරිසර තිරසර සංවර්ධනයේ පංගුකාරයෙක් වීම හැකියාව ලැබෙනවා. ඊළඟට සෑම විටම ජලය, වාතය, පස දූෂණය නොවන පරිදි ක්‍රියාත්මක වේ. මිනිසාගේ පැවැත්මට මිනිසාට අවශ්‍ය විවිධ වූ භාණ්ඩාසේව නිර්මාණයට පාදක වන යෙදුම් වශයෙන් භාවිතා කරන ජලය, වාතය, පස වැනි සම්පත් කිසිවිටකත් දූෂණය කරන ආකාරයෙන් තමන්ගේ ව්‍යාපාර කටයුතු සැලසුම් කරන්න හෝ දියත් කරන්න හෝ සක්‍රිය වෙන්න බෑ. නිරන්තරයෙන්ම මේ සම්පත් වර්තමාන නෙවෙයි මතු પરම්පරාවටද ආරක්ෂා වන ආකාරයෙන් තමන්ගේ ව්‍යාපාර කටයුතු සැලසුම් කරලා දියත් කරන්න ක්‍රියාත්මක වෙන්න සමාජ වගකීමක් ව්‍යාපාරිකයින්ට තියෙනවා. මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් මගින් පරිසර තිරසර සංවර්ධනයේ විශාල පංගුකරුවෙක්, මහා පංගුකරුවෙක්, උත්තම පංගුකරුවෙක් බවට පත් වෙන්න ව්‍යාපාරය හැකියාව ලැබෙනවා. පැහැදිලිද? ඊළඟට මේ පරිසර තිරසර සංවර්ධනය ගැන කතා කරද්දී අපට කතා නොකරම බැරි අතුරු සංකල්පයක් තමයි මිහිතලයේ උණුසුම් වීම හා මිහිකත සමුදුව. මිහිකත උණුසුම් වීමයි ඒ මිහිකත උණුසුම් වීම හරහා සක්‍රිය වුණු මිහිකත සමුදුව earth summit කියන සංකල්පය. මිහිතලයේ උණුසුම් වීම. මිහිතලයේ උණුසුම් වීම ඉහළ යාමත් සමග සිදුවිය හැකි දේශගුණික වෙනස්කම් හා එමගින් නැති වන ආර්ථික හානිය පිළිබඳව මෑත කාලීනව ලෝක ප්‍රජාවගේ දැඩි අවධානය යොමු වී ඇත. මිහිතලයේ උණුසුම් වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ පහළ වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් හැමෝම දන්නවා CO2 කාබන් ඩයොක්සයිඩ් සංයුතිය ඉහළ යාම. පැහැදිලිද? මේක කියන්නේ මිහිතලයේ උණුසුම් වීම වේගෙන් දැන් ඉහළ යනවා. ඒ නිසා දේශගුණික විපර්යාස වෙනස්කම් ගණනාවක් ඇති වෙනවා. ඒ නිසා ඒ මගින් ආර්ථිකයන්ට විශාල හානියක් කරනවා. මෙන්න මේ හානිය පිළිබඳ අද ලෝකයේ සමාජ විද්‍යාඥයන්ගේ, මානව විද්‍යාඥයන්ගේ ඍජු අවධානය යොමු වෙලා තියෙනවා.
ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා මිහිතලයේ උණුසුම් වෙන්න හේතුව පහළ වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සංයුතිය ඉහළ යාම බව. එතකොට පෘථිවි ගෝලය වටා විවිධ වායු වර්ග වලින් සමන්විත තුනේ වායු වලල්ලක් තියෙනවා. ඒක තමයි අපි ඕසෝන් ස්තරය කියලා කියන්නේ. වායු වර්ග 100 ගාණක් එක තුල තමයි හැදලා තියෙන්නේ. ඒක සමකය ආසන්නයේදී සතුමුන් 10ක් පමණ උසයි ගණයි. තේරෙනවද ගණකම? ද්‍රවාස්සිතේ සතුමුන් 5ක් පමණ උසයි. මෙන්න මේ වායු වලල්ල කියන ආවරණය මේක නිවහනක් වගේනේ. මේ නිවහනෙන් තමයි මිනිසාගේ ජීවන පැවැත්මට ස්වභාවික පරිසරය තුලිත කරන්නේ. මේ වායු වලල්ල අනුව තමයි අපිට ජීවත් විය හැකි උණුසුමක් සහිත ජීවත් විය හැකි දේශගුණික තත්ත්වයන් නිර්මාණය කරලා දෙන්නේ. දැන් මේ වායු වලල්ල නැත්තම් මේ ඕසෝන් ස්තරය නැත්නම් හිරු කියන ග්‍රහයාගේ හිරු එළිය ඉතා දැඩිව පතිත වෙලා අපිට ජීවත් වෙන්න බැරි ඉතා දැවෙන උණුසුම් සහගත භූමියක් තමයි මිතුරු වෙන්නේ. ඒ නිසා අපිට මේ හිරු රශ්මය පාලනය කරන්න ඍජුවම දායක වන නිවහන නැත්නම් වහල තමයි සෙවිලි කළ වහලක් හා සමානයි ඕසෝන් ස්තරය. මේක තමයි විනාශ වෙන්නේ. මේක තමයි විනාශ කරන්නේ. තේරුණාද? සූර්යාගෙන් ලැබෙන කෙටි තරංග විකිරණ ෂෝට් වේව් රේඩියන්ස් මගින් වායු ගෝලීය උණුසුම ඇතිවේ. කාර්මීකරණය තුලින් මතුවන විවිධ මිනිස් කටයුතු නිසා මෙම තත්ත්වය වඩාත් තීව්‍ර වී ඇත. එතකොට සූර්යාගෙන් නිකුත් වන කෙටි තරංග විකිරණ මගින් තමයි වායු ගෝලීය උණුසුම වෙන්නේ. මේ ඕසෝන් ස්තරය විනාශ කරනවා. ඕසෝන් ස්තරය හිල් වෙනවා, ඩැමේජ් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම සූර්ය කිරණ වේගයෙන් මිනිසා ජීවත් වන පෘථිවියට ගමන් කරනවා. මෙම තත්ත්වයට වහාම පිළියම් සෙවිය යුතු බවට එක්සත් ජාතීන්ගේ පරිසර නියෝජිත ආයතනය. එක්සත් ජාතීන්ගේ තියෙන වෙනම අංශයක් පරිසර නියෝජිත ආයතනය. ප්‍රධාන විධායක නිලධාරිණී යං ආර්යාව, ලේඩි යං කියන නම යං කියන ආර්යාව මුලින්ම අදහස් ප්‍රකාශ කළ අතර ඒ අනුව 1989 වසරේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී රටවල් 112ක සහභාගීත්වයෙන් මුලින්ම පරිසර සමුළුවක් පැවැත්වුවද එය තීරණ හා ප්‍රතිඵල රහිත එකක් බවට අවසන් වුණා. එහෙනම් එක්සත් ජාතීන්ගේ පරිසර නියෝජිත ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් එවකට හිටපු ලේඩි යං නැත්නම් යං ආර්යාවගේ අදහසක් අනුව රටවල් 112ක් එක් රැස් කරගෙන 1989 දී බෙල්ජියම බ්‍රසල්ස් නුවරදී සමුළුවක් පැවැත්වුවා. පරිසර සංවිධානයක් පිහිටුවා. නමුත් ඒකෙදී ඇතැම් රටවල අත්නෝමතික හැසිරීම මත අත්නෝමතික ක්‍රියාකලාප මත විසඳුම් නැති අවසානයක් නැති නිෂ්ඵල සමුළුවක් වශයෙන් අවසන් වුණා. මම නම් නොකිය ඉන්නම් ප්‍රධාන රටවල් දෙකක්. ඒකෙදි විරුද්ධ වෙලා තියෙනවා මිනිසාට අහිතකර අන්තරාදායක අවි ආයුධ නිෂ්පාදනය නතර කරනවා. මේ සමුළුදී ආපු ප්‍රබල යෝජනාවක් තමයි අන්තරාදායක මිසයිල වගේ පරමාණු බෝම්බ වගේ ඒ වගේ අන්තරාදායක අවි ආයුධ නිෂ්පාදනයෙන් බැහැර වෙන්නේ. බැහැර වෙනවා යනු පරිසරය ආරක්ෂා වෙනවා. මිහිතලය ආරක්ෂා වෙනවා. මිනිස්සු අපූර්ව ජීවත් වෙනවා. තේරුණාද? ඒකට ප්‍රබලම රටවල් දෙකක් විරුද්ධ වෙනවා. මොකද ඒගොල්ලන්ගේ ප්‍රධාන විදේශ විනිමය ආදායම් මාර්ගයේ යුද්ධෝපකරණ නිසා. ඒක තමයි මූලිකව මේ සමුළුවේදී ප්‍රශ්න තියලා මේ විසඳුමක් නැතුව විසිර ගියේ. ඊට පස්සේ බ්‍රසීලයේ රියෝ ද ජනේරෝ නුවරදී 92 ජූනි මාසේ 3 වෙනිදා සිට 14 දක්වා රටවල් 172ක සහභාගීත්වයෙන් පවත්වන ලද පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ හෙවත් මිහිකත සමුළුව එර්ත් සමිට් වඩාත් ප්‍රතිඵල ගෙන දෙන්නක් වුණා. 89 දී අසාර්ථක වුණාට බ්‍රසීලයේ රියෝ ද ජනේරෝ නුවරදී 92 දී පැවැත්වූ මිහිකත සමුළුව බොහොම අර්ථවත් සමුළුවක් බවට පත් වුණා. ලෝක ජනතාවගේ අනාගත පැවැත්ම සුරක්ෂිත කරන ඊට මෙහෙවරදායකත්වයක් දෙන්න පුළුවන් අර්ථවත් සමුළුවක් වශයෙන් ඒ සමුළුව නම් කරන්න පුළුවන්. මොකක්ද හේතුව? ඒ සමුළුවේදී ලෝක ප්‍රජාව ජීවත් වන පරිසරයේ සුරකීමේ වටිනාකම අගනාකම සෑම රටක්ම පිළිගත්තා. රටවල් 172ම පිළිගත්තා. සහ පරිසරයට හානිකර නොවන පරිසරයේ කෙලසාලුණු ලබන විවිධ
සමාජ ක්‍රියාකාරකම් වලින් බැහැර වෙන්න ඒ රටවල් 172ම නියෝජිතෝ ඒකීය නිගමනයකට ආවා. ඒ නිසා ඒක ඊටාම ප්‍රබලම සමුලොබ්බරපත් වුණා. ඉන් පස්සේ 97 දී ජපානයේ කියෝතෝ නුවර පැවැත් වූ පරිසර සමුළුව අතිසාර්ථක කරමින් කියෝතෝ ප්‍රඥප්තිය කියෝතෝ ප්‍රොටෝකෝල් නමින් ගිවිසුම ලැබුණා. එහි පහත මූලිකාංග මූලික එකතාවලට සමාජික රටවල් ලස්සන තිබුණා. එනම් 97 ජපානයේ කියෝතෝ නුවර පැවැත් වූ මිහිකත සමුළුව අතිසාර්ථක වුණා. අති ප්‍රතිපලදායක වුණේ මොකද? කියෝතෝ ප්‍රඥප්තිය කියෝතෝ ප්‍රොටෝකෝල් කියලා කියන්නේ රටවල් විසින් සොකීය කැමැත්තෙන් හා අධිෂ්ඨාන සීලීත්වයෙන් යුක්තව අත්සන් කරපු ගිවිසුමක් ඇති වුණා. ඒ ගිවිසුමට සෑම දෙනාම යටයි. ඒ ගිවිසුමට අනුගතව ගිවිසුමට යටත්ව ගිවිසුමේ එකඟතා ආරක්ෂා වන පරිදි මල් පැල ගැනීම පරිදි ක්‍රියා කරන රටවල් එකතු වෙච්ච නිසා මේක ඉතාම වැදගත් ගිවිසුමක් බවට පත් වුණා. උදාහරණයක් වශයෙන් යම් භූමියක පරිසර දූෂණයට අදාළ කිසිදු කටයුත්තක නොයෙදී. කිසියම් රටක කිසියම් භූමියක පරිසරයට හානි කරවන, පරිසරය විනාශ කරවන, දූෂණයට ලක් කරන කිසිදු මානව කටයුත්තක යෙදෙන්නේ නැහැ කියලා විසුම අත්සන් කළා. හරි වැදගත් දෙයක් වුණේනේ. අනාගත ලෝකයේ පිළිබඳ අපට බලාපොරොත්තු තියාගන්න පුළුවන් හොඳ එකකතාවම ඇති කරගත්තා. උදාහරණ වශයෙන් රථ වාහන වලින් වන වායු දූෂණ අවම කිරීම. රථ වාහන දහවනයේදී ඉන්ධන දහනය වීමෙන් කාබන් මොනොක්සයිඩ් වැනි වායුන් එකතු වෙලා වාතය විනාශ කරනවා. වායුගෝලය උණුසුම් කරනවා. අන්න ඒවැනි තත්ත්වයන්ගෙන් බැහැර වෙන්න ඒවා අවම කරන්න ක්‍රියාමාර්ග ගන්නවා කියලා එකතු වුණා. අන්න ඒකේ ප්‍රතිඵලයක් තමයි එයා එමිෂන් සර්ටිෆිකේට් එක දාන්න වරලා තියෙනවා. අපේ රටේ සෑම වාහනයක්ම අවුරුද්දකට වරක් වායු විමෝචන සහතිකයක් ගන්නවා. අපි ගමේදී කියන දුම් සහතිකය කියලා. ඒ කියන්නේ ඒක තාක්ෂණික මෙවලම් පාවිච්චි කරලා මේගොල්ලෝ මැන බලනවා. මේ වාහනේ දැන් තියෙන ක්‍රියාකාරී මට්ටම අනුව මේ වාහනය දහවනය කිරීමේදී ඉන්ධන දහනයේදී පිටවන දුම් පරිසරයට අහිතකර මට්ටමකින් තියෙනවද නැද්ද කියලා. අහිතකර මට්ටමකින් තියෙනවා නම් ඒ සහතිකය ලැබෙන්නේ නැහැ. එතකොට වාහනේ ලියාපදිංචි කරනකොට අපි දහවනේ අයින් කරනවා. නැත්නම් වාහනේ අලුත නැවත හදා ගන්නවා. රිපෙයාර් කර ගන්නවා. නැත්නම් තමයි අපිට වාහනේ දුවන්න පුළුවන් වෙන්නේ. තේරෙනවනේ? ඒක මේ සමුළුවෙන් පස්සේ ආපු එක. සමුළුවෙන් ඇති කරපු බලපෑම ප්‍රෙෂර් එකකින් තුලින් ආපු එක. ඉන්ධන වෙනුවට විකල්ප බලශක්ති ප්‍රභේදයන් භාවිතා කිරීම. ඉන්ධන වෙනුවට හැකියපමණ විකල්ප බලශක්ති ප්‍රභේදයන් භාවිතා කරන්න එකඟ වුණා ඒ රටවල්. ඒ නිසා තමයි අද වෙනකොට ලංකාව පවා හයිබ්‍රිඩ් වෙහිකල් වලට විශාල තැනක් දීලා තියෙන්නේ. අද ලංකාවේ දහවනේ වන මෝටර රථ ගත්තොත්, කාර් ගත්තොත් ඒ කාර් වල 50%කට වඩා තියෙනවා හයිබ්‍රිඩ්. අනික ඉලෙක්ට්‍රික් වෙහිකල් නේ. විදුලි බලයෙන් දහවනේ වන වාහන වලට දැන් ලෝකය තල්ලුලා තියෙනවා. මොකක්ද හේතුව? මෙන්න මේ මිහිකත සමුළුවෙන් ඇති කරගත්ත මේ එකගතා නිසා. අනිත් එක ජල හිඟයට පිළියම් සෙවීම. දැන් ලෝකේ බොහෝ රටවල ජල ප්‍රශ්න තියෙනවා. අපේ රටේ නෑ, නමුත් තියෙනවා. හලාවත, පුත්තලම, මන්නාරම් ප්‍රදේශයේ කිවුල් රහයි. හලාවත පුත්තලම ප්‍රදේශවල තාමත් මලකට රහයි. යකඩ මිශ්‍රිතයි වතුර නෑ. අන්න එහෙනම් ඒ අන්නේ ජල හිඟයට කොහොම හරි පිළියම් දෙන්න ඕනේ. අඩු ගානේ ආසන්න දිස්ත්‍රික්කවල විශාල ජල පොම්පාගාර ඇති කරලා නල මාර්ග ස්ථාපිත කරලා ස්ථිරසාරව ජල පාසුකම් ඇති කරනවා. නිසා අනිවාර්යයෙන් මේ ජල හිඟයට පිළියම් යොදන්නේ නැතුව කිසිම රජයක නිහඬව පැත්තකට ලහුදකලා ඉන්න බෑ. ඊළඟට පරිසරයට හානි නොවන නිෂ්පාදන රටාවන් වලට අනුවර්තනය වීම. පරිසරයට හානියක් නොවන ආකාරයෙන් ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන රටාවන් හැඩගසා ගන්න කතාව මේ කියන්නේ. කියන්නේ කිසියම් නිෂ්පාදිතයක් මිනිසාගේ ජීවත් වීමට අත්‍යවශ්‍යයි. හැබැයි ඒ නිෂ්පාදිතේ බිහි කිරීමේදී පරිසරයට මුදාහරින අපද්‍රව්‍ය මගින් වේගෙන් පරිසරය විනාශ වෙනවා නම් තේරුමක් නැහැ. ඒක කියන්නේ පරිසරයට හානි නොවන නිෂ්පාදන රටාවන් වලට මාරු වෙන්න ඕන. ඔන්න වගේ යම් භූමියක පරිසර දූෂණද කිසිම කටයුත්තක යෙදෙන්නේ නැහැ කියලා කිවිසුමක් ගැහුවොත් මෙන්න මේ කාරණා තමයි මූලිකව අපිට අවධානය වෙන්නේ. දෙවෙනි එක තමයි රටක සංස්කෘතිය කෙලෙසන
කිසිදු කටයුත්තක නොයදී. රටක සංස්කෘතිය කෙලෙසෙන කිසිදු කටයුත්තක දෙන්න බෑ. එහෙම නොයදෙන්නත් කිවිසුම එකඟ වුණා. තේරුණාද? ඒ කියන්නේ රටක සංස්කෘතියේ බහු සංස්කෘතියක් ලංකාවේ තියෙන බහු සංස්කෘතියක්. ලංකාවේ විවිධ ආගම් විවිධ ජාතීන්ට අනුව බිහිවෙච්ච බහු සංස්කෘතියක් තියෙන්නේ. කතෝලික සංස්කෘතිය, බෞද්ධ සංස්කෘතිය, හින්දු සංස්කෘතිය, මුස්ලිම් සංස්කෘතිය. මෙන්න මේ කිසිදු සංස්කෘතියක් විනාශ කරන්න බෑ. ඒ පවතින සෑම සංස්කෘතියක්ම ආරක්ෂා වන පරිදි ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඊළඟට ස්වභාවික පරිසර කලාප විනාශ වන ආකාරයට සිදු කරන මුදල් ඉපයීමේ කටයුතු සීමා කිරීම. හරිම වැදගත් එකක් නේ. ස්වභාවික පරිසර කලාප තියෙනවනේ. ඒතකොට ස්වභාවික පරිසර කලාප කිව්වම මේ ලෝකාන්ත වෙන ප්‍රදේශ. ඒ වගේම අපි ගත්තොත් තෙද්දේසු ගුණයක් තියෙන අපේ කොහෙද ශ්‍රීපාද පැත්තේ තියෙන තෙත් වනාන්තර සිංහරාජ වනාන්තරය අනිවාර්යයෙන්ම ස්වභාවික පරිසර කලාපයක්. ඊළඟට අපි ගත්තොත් මීගොම පැත්තේ තියෙන කලපු ආශ්‍රිත සාගර ප්‍රදේශයේ තවත් පරිසර කලාපයක්. ඒත් එක්කම අපි හිතමු යාපනයේ අර්ධද්වීපයේ තියෙන කුණුගල් නිදි ආශ්‍රිත කලාපය තවත් පාරිසරික කලාප. මෙන්න මේවැනි පාරිසරික කලාප විනාශ වන ආකාරයට කිසිදු මුදල් ආයෝජනයක් කරන්න බෑ. මුදල් ආයෝජනය කළ මුදල් නැත්නම් ලාභ ඉපීමේ කටයුත්තක යෙදෙන්න බෑ කියලා එකග වුණා. ඊළඟට ජෛව විවිධත්වය විනාශ කරන කිසිදු ප්‍රඥප්තියකට අත්සන් නොකිරීම. ජෛව විවිධත්වය කියන්නේ බහු ජීවීන් බහු ශාක ව්‍යාප්තියට හානි කරන කිසිදු සම්මුතියකට ප්‍රඥප්තියකට ගිවිසුමකට අත්සන් නොකරන්න එකග වුණා. මෙන්න මේ වගේ යහපත් ක්‍රියාමාර්ග කීපයක් ඔය මේක සමුළුදී දැන් අරගෙන තියෙනවා. හොඳයි දරුවනේ. අපි මේ වන විට පරිසර තිරසර සංවර්ධනය කියන ඒකකේ කතා කරලා ඉවර කළා. මම නැවත අවධාරණය කරනවා මේ තිරසර සංවර්ධන සංකල්පයේදී අපේ ජීවිතයට අපේ ජීවිතවලට සමස්ත ජීවිත කාලය පුරාවට බද්ධ වන අපට බැහැර අපේ ජීවිත වලින් බැහැර කරන්න බැරි වටිනාම සංකල්පයක් තමයි මේ කතා කරේ පරිසර තිරසර සංවර්ධනය. මම නැවත මතක් කරන්නම් පරිසර තිරසර සංවර්ධනය වෙන්නේ මිනිසාට ජීවත් වීමට සුවදායක සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීමට සමස්ත ව්‍යාපාරික ප්‍රජාව දායක වීම බැඳියාව. එනම් මිනිසාට ජීවත් වෙන්න පිරිසිදු වාතය, පිරිසිදු ජලය, ප්‍රමාණවත් ආහාර පාන, ප්‍රමාණවත් නිවාස, භුක්ති විඳින්න පුළුවන් ආකාරයේ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ස්ථාපිත වන පරිදි තම ව්‍යාපාර කටයුතු සැලසුම් කර පවත්වාගෙන යාමට සෑම ව්‍යාපාරිකයෙක් වෙතම බැඳියාවක් තියෙනවා. ඒ බැඳියාව තමයි අපි පරිසර තිරසර සංවර්ධනය කියලා කිව්වේ. එතකොට දරුවනේ මෙතන මරු වැඩක් වෙනවනේ. මේ පරිසර තිරසර සංවර්ධනයේට ව්‍යාපාරිකයා අනුවර්තනය වෙනවා යනු මිනිසාගේ පරම මිතුරෙක් බවට පත් වෙනවා ව්‍යාපාරිකයා. ව්‍යාපාරිකයා මිනිසාට මිත්‍රකම් පවත්වන මිනිසාගේ ජීවන පැවැත්මට අතහිත දෙන ඉතා වටිනා අගනා සාඩම්බර ව්‍යාපාරික බවට පත් වෙනවා. තේරුණාද? පරිසර තිරසර සංවර්ධනයේට ව්‍යාපාර අනුවර්තනය වෙනවාම යනු මිනිසාගේ පරම මිතුරෙක් බවට ව්‍යාපාරිකයා පාත් වෙනවා. ඒ තුලින් මිනිස් මනස තුල සාඩම්බර ව්‍යාපාරිකයෙක් රටට අගනා ව්‍යාපාරිකයෙක් කියන තත්වයට අනිවාර්යයෙන්ම ඉහළ ප්‍රතිරූප මිනිසා තුළ ඇති වෙනවා. දැන් වෙන්න ඕනේ ඒකනේ අපි කියනවා මිනිස්සු මොනවා හිතාගත්තම මොකද? අපි අපිට ඕන දේ කරනවා. එහෙම කිව්වට ඒක පැහැදිලි අර්ථවත් උත්තරයක් නෙවෙයි දරුවනේ. නේ? අපිට මිනිස්සු අපට වෛර නොකරන්න ඕන. මිනිස්සු අපට එදිරිවාදීකම් නොකරන්න ඕන. මිනිස්සු අපට මිත්‍රශීලීය වෙන්න ඕනේ. එහෙම වෙන්න නම් අපි මිනිස්සුන්ට හිතකරයමක් කරන්න එපේ.
මිනිස්සුන්ට දැනෙන්න පේන්න ඕනේ අපි ඒගොල්ලන්ට සුබවාදී දෙයක් කරනවා කියලානේ. එහෙනම් පරිසර හිතකාමී ව්‍යාපාරිකයෙක් වශයෙන් ඒ ව්‍යාපාරිකයාගේ භූමිකාවේ වගකීම් ඉෂ්ට කරනකොට નિરાයාසයෙන්ම ස්වයංක්‍රීයව මිනිසාගේ පරම මිතුරෙක් බවට පත් කරගන්න ඒ ව්‍යාපාරිකයා. ඒ ව්‍යාපාරයට මිනිසාගේ ආශිර්වාද ලැබෙනවා. ඒ ආශිර්වාද ලැබෙනවා නම් ඒ ව්‍යාපාරය සදාකාලිකව කෙසේ වෙතත් දීර්ඝ කාලීනව හොඳ සක්‍රියතාවකින් යුතුව ව්‍යාපාර කරගෙන යාම හැකියාව ලැබෙනවා. ඒක අපි කිව්වේ පරිසර තිරසර සංවර්ධනයේදී ව්‍යාපාරික ලොකු භූමිකා කීපයක් කරන් තියෙනවා කියලා කිව්වා. අපි කෝ අනිවාර්යයෙන්ම ජෛව විවිධත්වය මිනිසාගේ පැවැත්ම අවශ්‍ය ජෛව විවිධත්වයට හානි කරන්න බෑ. හානි වෙන ආකාරය කිසිවක් කරන්න බෑ. ඒ වගේම ස්වභාවික සංස්කෘතික උරුමයන් තියෙන රටේ. ඒ සංස්කෘතික උරුමයන්ට හානි වෙන්න බෑ. ඒ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරන පංගුකාරයෝ කොටස්කරුවෝ වශයෙන් ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වා. තේරෙනවද? එහෙම වුණොත් තමයි ව්‍යාපාරිකයින්ට සමාජයේ විශ්වාසය, ගෞරවය, අනිවාර්යයෙන්ම ආචාරය හිමි වෙන්නේ. එවැනි ව්‍යාපාරික ලෝකයේ තුල නිවැරදි තරඟකාරී ව්‍යාපාරිකයෙක් භාවයට පත් වෙන්න පුළුවන්. මොකද වැරදි තරඟකරුවෙක් වුණොත් එයාට පැවැත්මක් නැහැ. නිවැරදි තරඟකාරී ව්‍යාපාරිකයෙක් වුණොත් එයාට පැවැත්මක් තියෙනවා. එතකොට අපි පරිසර තිරසර සංවර්ධනයට අදාළව මේ කොටස අපි මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟට තිරසර සංවර්ධනයේ ඊළඟ කොටස වෙන සමාජ තිරසර සංවර්ධනයේ තුලින් අපි ඊළඟ පාඩමේදී හමු වෙනවා.